හොඳයි. සියලු දෙනාටම අයිබෝවන්. අදත් අපි ඔබලාව සම්බන්ධ කරගන්නේ විදුලි දිරිය වැඩසටහනත් සමග. දැන් ඔයගොල්ලෝ සුපුරුදු පරිදි දන්නවා මොකද්ද විදුලි දිරිය වැඩසටහන කියන්නේ, මොකක්ද මේකෙන් සිද්ධ වෙන්නේ කියලා. එතකොට දැනට අපි ආරම්භ කරේ මෝටර් සහ මෝටර් පාලන පරිපත කියන අපිට යම්කිසි විෂය කොටසක් විදුලි කාර්මික මහතුන්ගේ දැනුම යාවත් කාලීන කිරීම සඳහා කරගෙන යන්න. ඉතින් අපි ඒකේ හතරවෙනි වැඩසටහන තමයි අද අපි ඔයගොල්ලොත් එක්ක කරගෙන යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මතකයි අපි ගිය සතියේ විදුලි මෝටර් සම්බන්ධයෙන් කතා කර හිටියේ. ඒ අනුව අපි කතා කරේ තනිකලා විදුලි මෝටර් සම්බන්ධව. ඒතකොට අපි මතකයි මෙන්න මේ වර්ගීකරණය තමයි අපි ඔයගොල්ලොත් එක්ක කතා කර හිටියේ. ඒතකොට මේ වර්ගීකරණේ දැන් අපි යම් කොටසක් ඉවර කරලා නේද? මෙන්න මේ සිංගල් පේස් මෝටර්ස් මෙන්න මේ පැත්ත තමයි අද අපි එදා ගිය සතියේ අපි කතා කර හිටියේ. ඒතකොට ගිය සතියේ අන්තිමටම ඔයගොල්ලන්ට මතකයි අපි කතා කර හිටියේ කැපැසිටර් ස්ටාර්ට් කැපැසිටර් රන් කියන මෝටරය සම්බන්ධව තමයි කතා කරන්නේ. ඒතකොට මෙන්න මෙතන පස්සේ අද අපි එතනින් පස්සේ පාඩම දිගටම කතා කරගෙන යනවා. හොඳයි. ඔයගොල්ලන්ට මතකයි මෙන්න මේ ස්ථානය කේන්ද්‍රපසාරී වහරුවක් තිබුණා තනිකලා මෝටරේ. මේ කේන්ද්‍රපසාරී වහරුව අවශ්‍ය වුණේ අපිට මෝටරය ස්ටාර්ට් කර ගැනීම සඳහා. එතකොට මෙන්න මෙතන මම මේ පෑනකින් කළු පාට රතු පාට වගේ පාටකින් පාට කරන්නම්කෝ. මෙන්න මේ රතු පාටින් රවුමක් අඳින තැන තමයි මේ කේන්ද්‍රපසාරී වහරුව තියෙන්නේ. අපි ඉංග්‍රීසියෙන් ඔකට කිව්වේ සෙන්ට්‍රිෆියුගල් ස්විච් එක කියලා. එතකොට මේ සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකක් දාන්නේ මේ මෝටරේ මේ ස්ටාර්ට් ඉන් වයින්ඩින් එකට. එතකොට මෙන්න මේ සිංගල් පේස් මෝටරය ගැන සලකනකොට මේ සිංගල් පේස් මෝටරයේ ආරම්භක දඟරයට ශ්‍රේණිගතව තමයි මේ සෙන්ට්‍රිෆියුගල් ස්විච් එක තියෙන්නේ. ඒ කියන්නේ මෝටරය ස්ටාර්ට් වෙලා ඉතා සුළු මොහොතකදී එයාගේ ප්‍රමත වේගයෙන් නේද 75ක් විතර වේගයක් ගන්නකොට මේ සෙන්ට්‍රිෆියුගල් ස්විච් එක ක්‍රියාත්මක වෙලා මෙන්න මේ ආරම්භක දඟරය සහ මේ ධාරිත්‍රකය පරිපතේ නිවත් කරනවා. එතකොට පරිපතය මොකද වෙන්නේ? මෙන්න මේ ධාවන දඟරේ රන් කියන වයින්ඩින් එකෙන් නේද අපි කියනවා රනින් වයින්ඩින් එක කියලා. නැත්නම් සිංහලෙන් කියන්නේ ධාවක දඟරේ කියලා. ධාවක දඟරයෙන් ධාවනය වෙනවා. ඉතින් ඒ ටික අපි කතා කරා. ඒතකොට මෙන්න මේ කොටස තමයි අපි පොඩ්ඩක් කතා කරන්න තියෙන්නේ මේකේ නිර්මාණය මොන වගේද කියලා. හොඳයි. එතකොට මෙන්න මේක එච්චර විදුලි කාර්මික මහතුන් ගොඩක් මේ ඇඟට දාගත යුතු දෙයක් නෙමෙයි. නමුත් විදුලි මෝටරයක් ධාවනය වෙන්න නම් නේද තියෙන්න ඕනේ එම විදුලි මෝටරයේ ස්ථායුකයේ භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයක්. මම ගිය සතියේ පොඩ්ඩක් කතා කරා මේ සම්බන්ධයෙන් රොටේටින් මැග්නටික් ෆීල්ඩ් එකක් හැදෙන්න ඕනේ. මෙන්න මේ රොටේටින් මැග්නටික් ෆීල්ඩ් එක හදා ගන්න ඕනේ ඉඳ තමයි අපි මෙන්න මේ ආරම්භක දඟරයට නේද ආරම්භක දඟරයට නෙමෙයි ආරම්භක දඟරයක් දාන්නේ ඒක හින්දාම තමයි භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරගන්නේ. ඒ භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයට තව ස්ටාර්ටින් ටෝක් එක වැඩි කරගන්න ධාරිත්‍රකයකුත් යොදනවා. එතකොට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ රනින් මේන් වයින්ඩින් එක අපි රනින් වයින්ඩින් කියන එකෙන් තමයි මෝටරේ දිගටම ධාවනය වෙන්නේ. මෝටරේ දිගටම ධාවනය වෙන්නේ මේ දඟරේ. එතකොට මෙන්න මේ දඟරයයි මේ ධාරිත්‍රකයයි මෝටරේ පස්සේ අයින් වෙනවා. ඉතින් මේ දඟර දෙකට අපි සපයන විදුලිය බලපාන හැටි තමයි මේ ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ. එහෙනම් මේ නිල් පාටෙන් පෙන්වන සයිනාකාර තරංග හැඩය එක දඟරයකට අපි તો මේන් වයින්ඩින් එකට වැටෙනවා නම් මේන් වයින්ඩින් එකට ලැබෙන අවස්ථාවේදී ස්ටාර්ට් වයින්ඩින් එකට ලැබෙන්නේ අංශක 90ක් පිටුපස්සට ගිය ලැග් වෙච්ච දඟරයක් තමයි ලැබෙන්නේ. ඒක ඒ ලැග් කරන්න මෙන්න මේ අංශක ප්‍රමාණයක් මෙතන අංශක
යම් ප්‍රමාණයක් 90ක්ම කියන්න බෑ යම් අංශක ප්‍රමාණයක් පිටුපසට මේ තරංගය ගේන්න උදව් කරන්නේ මෙන්න මේ සැකස්ම කියන්නේ මොකද්ද ධාරිත්‍රකය සහ ආරම්භක දංගරය තමයි ඒකට උදව් කරන්නේ ඒක නැත්තම් මෝටරයක් කැරකෙන්නේ නැහැ එතකොට ගිය සතියේ මම පැහැදිලි කරපු එකේ සමහර අයට ගැටලුවක් කොහොමද ඒක වුනේ කියලා. මෙන්න මේ තනිකලා තරංගයක් නම් තනිකලා සැපයුමක් නම් එක තරංගයනේ අපි දෙන්නේ. නමුත් ඒක තරංග දෙකක් බවට පත් කරගන්න ඕනි මෝටරේ කරකවන්න නම්. ඒක මෝටරේ කරකවන්න තරංග දෙකක් බවට පත් කරගන්න ඕනි ෆේස් ෂිෆ්ට් එකක් එක්ක. කලා වෙනසක් එක්ක. ඒ කලා වෙනසක් එක්ක ඒක කරගන්න තමයි ධාරිත්‍රකයේ සහ ආරම්භක දංගරේ යොදාගන්නේ. එතකොට තමයි භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයක් අපි ඉන්ක්‍රීසින් කියන රොටේටින් මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති වෙන්නේ. ඒක නිසා තමයි මෝටරය ධාවනය ආරම්භ වෙන්නේ. මම මේක දැන් මේක කියා දෙන්නයි පින්තූරේ තිබ්බොත් හොඳින්ද. ඊළඟට අපි යමු මෙන්න මේ කොටසට. මොකද්ද මේ සෙන්ට්‍රිෆියුගල් ස්විච් එක කියන්නේ? ඔයගොල්ලෝ දකින මෙන්න මේක. මේ තියෙන්නේ ඔය සෙන්ට්‍රිෆියුගල් ස්විච් එක. එහෙනම් සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකේ ප්‍රධාන කොටස් දෙකයි. හරිද? මේක කොටසක්. මේකට අපි කියනවා මූවින් පාර්ට් එක කියලා. මූවින් පාර්ට් එක. චලනය වන කොටස. සිංහලෙන් කියන්නේ චලනය වන කොටස. මූවින් පාර්ට් එක හයි කරලා තියෙන්නේ ෂාෆ්ට් එකට. ඒ කියන්නේ රෝටර් එකේ ෂාෆ්ට් එකට තමයි මූවින් පාර්ට් එක හයි කරලා තියෙන්නේ. මම රතු පාට ඊතලයක් දැන් යන්නේ. රතු පාට ඊතලයක් ඇඳ කොටසේ තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කොටස තමයි නැවතිලා තියෙන කොටස. අපි කියනවා ස්ටේෂනරි කොටස තමයි මේ තියෙන්නේ. හරිද? නැවතිලා තියෙන කොටස තමයි දැන් මම ඊතලයකින් පෙන්වන්නේ. එහෙනම් මේ කොටස් දෙකම එක තමයි සම්පූර්ණ ඇසෙම්බලි එක. සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකේ සම්පූර්ණ ඇසෙම්බලි එක සෙට් වෙන්නේ මෙතනදී. එතකොට ඔයගොල්ලෝ ඊළඟට දැනගන්න ඕනි මම ආයි පොඩ්ඩක් මාක් කර පෙන්නන්නම්. මෙන්න මේ කොටස තමයි ස්ටේෂනරි පාර්ට් එක. මෙයා හයි කරලා තියෙන්නේ මෝටරේ එන් ෂීල්ඩ් එකේ. මෝටරේ එන් ෂීල්ඩ් එකේ තමයි එයාව හයි කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි මූවින් පාර්ට් එක. මේක හයි කරලා තියෙන්නේ භ්‍රමකයේ ෂාෆ්ට් එකට හයි කරලා තියෙනවා. එතකොට දැන් මේ දෙන්න කොහොමද ස්විච් එකක් විදිහට වැඩ කරන්නේ? මෙන්න මෙහිමයි වැඩ කරන්නේ. දැන් මෙන්න මෙතන මෙයාගේ තමයි කන්ටැක්ට් පොයින්ට් එක තියෙන්නේ. මෙයාගේ කන්ටැක්ට් පොයින්ට් එක තියෙනවා. මෙන්න මෙතන ඔයගොල්ලෝ මම තව ඊතලයක් ඇදලා පෙන්නන්නම්. හරියටම කන්ටැක්ට් පොයින්ට් එක මෙයාගේ තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ කන්ටැක්ට් පොයින්ට් එක තමයි මෙයා හේතු කරන්නේ. එතකොට මෙන්න මේ කොටස ඒක ඇදලා පෙන්නන්නම්. මෙන්න මේ කොටසට මම මේ රතු පාටින් අඳින කොටසට මෙන්න මේ කොටස හේතු වෙලා තියෙන්නේ ආරම්භයේදී. ආරම්භයේදී මේ කොටස හේතු වෙලා තියෙන්නේ ටිකක් අදින්. එතකොට ඒකෙන්ද මේ කැල පාත් වෙනවා. මේ කැල පහළට පාත් වෙනවා. පාත් වෙලා මෙන්න මේ කන්ටැක්ට් පොයින්ට් එක දැන් ඈත් වෙලා තියෙන්නේ. දැන් ඈත් වෙලා තියෙන ඔය දෙක හේතු කරනවා. මෝටරේ කැරකෙනකොට මෙන්න මේ කොටස සෙන්ට්‍රිෆියුගල් ෆෝස් එකේ ඉඳ ඇතුළට යනවා. කේන්ද්‍ර අපසාරී බලය කියලා අපි කියන්නේ සිංහලෙන්. කේන්ද්‍ර අපසාරී බලයෙන් හින්දා මේක ඇතුළට යනවා. ඇතුළට වාංගු වෙනවා. එතකොට ආයෙම මෙන්න මේ කන්ටැක්ට් පොයින්ට් එක ඈත් වෙලා ධාරිත්‍රකය සමහර වෙලාවට ධාරිත්‍රකයේ පරිපතයෙන් ඉවත් කරනවා. නැත්නම් ස්ටාර්ටින් වයින්ඩින් එකම පරිපතයෙන් ඉවත් කරනවා. මේ විදිහටයි උතන තියෙන්නේ. හරිද? ඊළඟට මේ තියෙන්නේ ඒ හයි වෙලා තියෙන හැටි. නේද? මේ තියෙන්නේ ඒ හයි වෙලා තියෙන හැටි. එතකොට මේ මෝටර් එකේ රෝටර් කොටස තමයි මේ ෂාෆ්ට් එක තියෙන්නේ. මම මේ මෙතනින් ඊතලයක් අදින්නම්. මේ දැන් මම රතු පාට ඊතලයක් එන්නේ ඔන්න අර සෙන්ට්‍රිෆියුගල් ස්විච් එක හයි වෙලා තියෙන තැනට. දැන් මේක හයි කරලා තියෙන්නේ. මෙන්න මේකේ මේ කෑල්ල තමයි මේ පේන්නේ දැන්. මේක වෙනස් එකක් නේ. ඊට පස්සේ මෙන්න මේ ස්ටේෂනරි කොටස තමයි මේ තියෙන්නේ. මේ කොටස තමයි එන් ෂීල්ඩ් එකට මෝටරේ ආවරණ කවරේට හයි කරන්නේ මේ ටික. එතකොට මේ පින්තූරයක් දැක්කහම ඔයගොල්ලන්ට යම් අවබෝධයක් දැන් එනවා. මොකද්ද කොහොමද මේ කේන්ද්‍ර අපසාරී ස්විච් එක නේද මේ යාන්ත්‍රික ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ දරුවෝ මේ වටේ මේ තියෙන්නේ මම මේ පෑනෙන් අඳින්නේ ස්ටේටර් එකේ වයින්ඩින් එකනේ. එතකොට මෙන්න මේ වයින්ඩින් එකේනේ ඔය ස්ටාර්ටින් වයින්ඩින් එකක් තියෙන්නේ. ස්ටාර්ටින් වයින්ඩින් එක තියෙන්නේ මෙන්න මේ මම රතු පාටෙන් අඳින කොටසේ.
රනින් වයින්ඩින් එක තියන්නේ ඒ කොටසේ. එතකොට ඒ කොටසේ තියෙන ස්ටාර්ටින් වයින්ඩින් එකේ එන කෙරවල් දෙකක් මේ ස්විච් එකට හයි වෙන්න ඕනේ. මේ වයර් තියෙන්නේ ඒ සඳහා. හරිද? මීට වඩා පැහැදිලි පින්තූරයක් ඔයගොල්ලන්ට ලෑස්ති කරලා තිබ්බා. ඒක ඊළඟට බලලා ඒ කැලේ තේරුම් ගමු අපි. ඉතින් මම මේ ඊතලයක් පස්සේ ආවේ මේ රොටේටින් පාර්ට් එක පෙන්වන්න right. මේකේ අපිට පේනවා හොඳට බලන්නකො මම මේ පෙන්න පළවෙනි පින්තූරේ ඒකේ අපි ඊතලයක් ඇඳගමු මුලින්ම කන්ටැක්ට් පොයින්ට් එක තියෙන තැනට මෙන්න මෙතන හරියටම මේ ඊතලයේ තියෙච්ච තැන තමයි කන්ටැක්ට් පොයින්ට් එක තියෙන්නේ. එතකොට ඒ කන්ටැක්ට් පොයින්ට් එකට ශ්‍රේණිගතව ආරම්භක දඟරය හයි වෙන්න ඕනේ නේද? මේ කන්ටැක්ට් පොයින්ට් එකත් එක්ක ශ්‍රේණිගතව ආරම්භක දඟරය තිබ්බොත් නේ ආරම්භක දඟරය පරිපතෙන් ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ස්ටාර්ටින් වයින්ඩින් එකට යන වයර් දෙක තමයි මේ තියෙන්නේ. මම රතු පාටින් පාට කරලා දැක්කද? ඔන්න එක වයර් එකක් මෙතන ඉඳලා වයින්ඩිම ඇතුළට යනවා මෝටරය ඇතුළට. ස්ටේටර් එන්නේ තියෙන්නේ කැරකෙලා ගැලෙන්නේ වයින් ඒවා. ඊට පස්සේ මෙතනින් එන එක දාරිද්‍රකයටත් ශ්‍රේණිගත වෙලා ඊට පස්සේ වයින්ඩිම ඇතුළට මෙහෙම යනවා ඇති මෙතනින් අපිට ඒක පැහැදිලිව පේන්නේ. අනිත් පැත්ත දාරිද්‍රකයට ශ්‍රේණිගත වෙලා මෙහෙම යනවා. මම මේ ටික ඔන්න ඔයගොල්ලන්ට ඇඳලා පෙන්නුවොත් මෙතන හරිද? එතකොට මෙන්න ස්ටාර්ටින් වයින්ඩින් එක ඊට පස්සේ මෙන්න සෙන්ට්‍රිෆියුගල් ස්විච් එක ඊට පස්සේ මෙන්න දාරිද්‍රකය. එතකොට ඔන්න ඔය ආකාරයට තමයි ඔය තුන් දෙනා ඉන්නේ. එහෙනම් මෙන්න මෙතන ඇඳපු ස්විච් කොටස ඔන්නම රවුන්ඩ් කරලා දැන් ගන්නවා. ස්විච් කොටස තමයි මේ තියෙන්නේ. මේ ඇඳපු දාරිද්‍රකය මේ තියෙන්නේ. එතකොට වයින්ඩින් එක මේක ඇතුලේ තියෙන අපි ඉස්සෙල්ලා එකේ දැක්කේ ඒ තමයි වයින්ඩින් එක. ඔන්න ඔය ශ්‍රේණිගත සම්බන්ධයින්ද තමයි මෝටරය එයාගේ ප්‍රමත වේගයෙන් අපි කියනවා රේටඩ් ස්පීඩ් එකකින් එයාගේ ප්‍රමත වේගයෙන් 75 කෙනකොට කේන්ද්‍ර අපසාරී බලයෙන් මෙයා ඇරෙනවා. සාමාන්‍ය අවස්ථාවේ මෙයා තියෙන්නේ කොහොමද? වෙහිලා. මෙයා සාමාන්‍ය අවස්ථාවේදී මෝටරේ නවත්තලා තිනකොට වෙහිලා තියෙන්නේ. එතකොට තමයි පරිපතෙට මෙයා සම්බන්ධ වෙන්නේ. ස්පීඩ් එක මෙතනින් අතෑරෙනවා. හරිද? ස්පීඩ් එක එනකොට මෙතනින් අතෑරෙනවා. ඉතින් ඔයගොල්ලන්ට තේරෙයි. ඒතර මෙන්න මෙතන පැහැදිලිව අපිට පේන්න තියෙනවා මේ කන්ටැක්ට් පොයින්ට් එක. මෙතන මේ රවුමක් කරලා පෙන්නන මේ කන්ටැක්ට් පොයින්ට් එක තමයි මේ විදිහට පෙන්නලා තියෙන්නේ. දැන් ඉතින් ඔන්න යම් අවබෝධයක් ආවා ගිය සතියේ කරපු ලෙසන් එකට මේ ටික එකතු වුණෙන් පස්සේ දැන් මේ දැනුම සම්පූර්ණ වෙගෙන එන්නේ. කොහොමද කේන්ද්‍ර අපසාරී ස්විච් එකේ නිර්මාණය? කොහොමද කේන්ද්‍ර අපසාරී ස්විච් එක ස්ටාර්ටින් වයින්ඩ් එක සම්බන්ධ වෙන්නේ? කොහොමද දාරිද්‍රකයත් එක්ක වෙන්නේ? ඔයගොල්ලෝ දැන් මෝටරයක් ගලවන වෙලාවට හරියටම ඔයගලන්ට මෙන්න මේ සම්බන්ධ ටික දැක ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඔය මේකත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ වැඩි දරුණු විදියට හිතන්න ඕන එකක් නෙවෙයි අර දැනගෙන තියාගන්න එක හොඳයිනේ. කවුරු හරි ඇහුවොත් මෙන්න මෙහෙම එකකුත් තියෙනවා කියලා මෙතන මේ කොහොම එකක්ද? මේ තමයි ඕනම ස්විච් එකක් කන්ටැක්ට් වෙන වෙලාවේ අපි හිතුවට එකපාරටම විදුලිය ගලාගෙන යයි කියලා ඒ කන්ටැක්ට් පොයින්ට් එක හරහා ඒක ස්ටාර්ට් වෙන වෙලාවේදී ධාරාව ගලන විදිය තමයි මේ අර එක්ස්රේ එකක් වගේ ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ. ඒතර විදුලි කාර්මික මහතුන්ට මේක එහෙම අත්‍යවශ්‍ය කොටසක් නෙමෙයි මේ. නමුත් අර මේකේදී වෙන කාරණාව ස්විච් එක ගෑවෙනකොට වෙන මේ ඩීබවුන්ස් කියන සිද්ධිය තමයි මේ පෙන්නලා තියෙන්නේ. නේද? මෙතන වෙනවා ඩීබවුන්සින් කියලා සිස්ටම් එකක්. ඒ දෙයක් ඒ දේ කියන්නේ එක පාරටම 100%ක් හරියටම ස්විච් එකක් හේතු වෙන්නේ නැහැ. නේද? ඒ ස්විච් එකක් වැටෙන ස්ථානය ස්විච් එකක් ගෑවෙන තැන අපි ගෙදර ස්විච් එකක් වුණත් එකපාරට දානකොට මේ එකපාරටම ගෑවෙනවද නැහැනේ. ටික ලං වෙලා තමයි එයා ඒ දෙන්න හොඳටම හේතු වෙන්නේ. ඒතර මේ ටික ලං වෙලා එයා හේතු වෙන එක අපිට එකපාරටම සාමාන්‍ය පරිසරයේදී නම් සාමාන්‍ය තත්ත්වයට දෙන එකපටක් ගලා හිතුණා කියලා. නමුත් කාලය කියන එක මේ කාලයක්ෂයත් එක්ක තමයි මේ ප්‍රශ්න අරගෙන මේ T seconds හරිද? seconds නෙමෙයි මෙතන microseconds වලින් තමයි ලියන්න ඕනේ. එතකොට ඒ වගේ කාලය දික් කළා වැඩි කළා විනිවිද දකින්නට තමයි පේන්නේ මෙන්න මේ වගේ ස්විච් එක බවුන්ස් වෙලා තමයි හේතු වෙන්නේ. බවුන්ස් වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ බවුන්ස් වෙන එක
මොකද වෙන්නේ මේ ගොඩාක් අඩු කරපු අවස්ථාව තමයි ඩීබවුන්ස් කියන්නේ. එතකොට මේ ආරම්භයේ දැකද එන්නේ ආරම්භ වෙන වෙලාවේ ගොඩාක් ලොකු දින ස්විච් එක කන්ටැක්ට් වෙන අවස්ථාවේදී එහෙම වෙනවා. මේක අපිට දැනෙනවද සාමාන්‍ය මෝටර අපේ කර්මාන්තශාලාවල රළු භාවිතයේදී ඒව දැනෙන්නේ නැහැ නේද? ගල් ක්‍රෂර් එකක තියෙන මෝටරයක්, ගෙදර මේ කුස්සියේ තියෙන බ්ලෙන්ඩරයක්, ග්‍රයින්ඩරයක් ඒ වගේ මෝටර වල මේවා නැහැනේ. එතකොට මේවා තියෙන තැන් තියෙනවනේ සිංගල් පේස් බහුකාර්ය ලී වැඩ යන්ත්‍රය. ඒතර එතනදී මේක ගෑවුණා කියලා මේ බවුන්සින් එක ඩීබවුන්ස් කරන්න වෙනම විශේෂ ක්‍රම දාන්න ඕනේ නැයි. බහුකාර්ය ලී වැඩ යන්ත්‍රයට ලීයක් ගාගන්න නෙදීන්නේ. ඒකෙදි ඉතාම සංවේදී උපකරණ ඇතුළේ යනවා. නමුත් අපි හිතමු වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙන ඉතාමත් මයික්‍රෝ සෙකන්ඩ්ස් ගානකින් වැඩ කරන්න ඕන නේද සූක්ෂම උපකරණ. අපි කියන ප්‍රිසිෂන්ස් ඒවා. ඒ ප්‍රිසිෂන්ස් ඒවා තියෙනකොට මේක උනත් මේක නිසා ඒ යම් කිසි චුම්බක ශාස්ත්‍රවල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ උපකරණ වලට බලපාන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවෙදී අපි මේ මෝටරය යන්ත්‍රයක් ඇතුළේ නම් තියෙන්නේ ගොඩක් වෙලාට උත්සාහ කරනවා යාන්ත්‍රික ওই මැකැනිකල් ක්‍රමේ සෙන්ට්‍රිෆියුගල් ස්විච් අයින් කරන්න. මැකැනිකල් ක්‍රමේ වැඩ කරන සෙන්ට්‍රිෆියුගල් ස්විච් අයින් කරලා ඉලෙක්ට්‍රොනික සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකක් දානවා මේ බවුන්සින් ප්‍රශ්න නැති වෙනවා රයිට්. මොනේ ගැන ටිකක් වෙලා වැඩිලා කතා කරා මොකද පැහැදිලි වෙන්නේ යමක් කියන්න ඕන නිසා ඔයගොල්ලන්ට. ඉතින් එහෙම එකක් තියෙනවා. හැබැයි ඉතින් ඔන්නම දැනගන්න ඕනේ. එහෙනම් දැන් මගේ කතාවේදී කියුණා ඉලෙක්ට්‍රොනික සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකක් තියෙනවා. ඉලෙක්ට්‍රොනික සෙන්ට්‍රිෆියුගල් ස්විච් තියෙනවා. දැන් අපි කතා කරේ දැක්කේ යාන්ත්‍රික වුණානේ. ඒ වගේම ඉලෙක්ට්‍රොනික සෙන්ට්‍රිෆියුගල් ස්විච් අපිට තියෙනවා. මෙන්න මේ පින්තූරේ ඉතා පැහැදිලි ඔයගොල්ලන්ට මෝටරේ වයින්ඩින් එකෙන් එන ස්ටාර්ටින් එකෙන් එන වයර් දෙක පැහැදිලිව පේනවා. මේ තියෙන ස්ටාර්ටින් එකෙන් එන වයින්ඩින් එක මේක අනිත් එක මෙතන කැපැසිටර් එක නැතුව මෙන්න මේ විදිහට ඊට පස්සේ මේ සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකේ ස්ටේෂනරි කොටස ඒ කියන්නේ ස්ථිරව නැවතිලා තියෙන කොටස හරහා එන් ෂීල්ඩ් එක නෙමෙයි තියෙන්නේ පිටත ආවරණ කවරයට හයි කරන හැටි මේ කාර්මික මහත්තයා මේ ෆිලිප්ස් ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් දාලා මෙන්න මෙතන තියෙන ඇනේ මේ ඇනේ තද කරලා ඉවරයි මේ ඇනේ තද කරන අවස්ථාව තමයි පේන්නේ මේ තමයි සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකක් කන්ටැක්ට් පොයින්ට් පිච්චුනොත් ඔබලාට මාරු කරගන්න වෙන විදිය නේද ගොඩක් වෙලාවට මූවින් පාර්ට් එකේ ලෙඩ එනවා අඩුයි මොකද ඒකේ එහෙම මේ යාන්ත්‍රික කොටස විතර එතන තියෙන ඒක කන්ටැක්ට් පොයින්ට් එක තියෙන්නේ මෙතන මේක හේතු වෙනවා ගැල වෙනවා හේතු වෙනවා ගැල ඔන් ඔෆ් කරන සෑම වාරයකම මේක වැඩ කරනවනේ එතකොට මෙන්න මෙතන තමයි ආක් වෙලා පිච්චිලා යන්න පුළුවන් තියෙන අවස්ථාව තියෙන්නේ ඔයගලන්ට හැබැයි ඉතින් මේ කෑල්ල විතරක් කඩේ තියෙනවා විකුණන්න මේ කෑල්ල ගෙනලා දාන්න පුළුවන් අර ෂාෆ්ට් එකේ තියෙන එක ඕනේ නැහැ අලුතෙන් මෝටරයකට සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකක් මොකක් හරි එකකට ගන්නවා නම් කෑලි දෙකම උනත් කොටස් දෙක මූවින් පාර්ට් එකයි ස්ටේෂනරි පාර්ට් එකයි කියන කොටස් දෙකම ගැනීම සඳහා තියෙනවා රයිට් මේ ඊතලේ මම පෙන්වුවේ මේ කන්ටැක්ට් පොයින්ට් එක තියෙන තැන එතකොට මේ මෙන්න මේ පැත්තේ ඔයගොල්ලෝ දකිනවා ඉලෙක්ට්‍රොනික සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකක්. ඉලෙක්ට්‍රොනික වර්ගයේ සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකක් තමයි දකින්නේ. එතකොට ඒකේ ඇම්පියර් 60යි 3 සෙකන්ඩ් 230යි VAC 50-60 Hz ස්විච් ෆ්‍රීකවන්සි එක 2 seconds on 2 second off maximum temperature එක අන්න ඒ වගේ දත්තත් ඔයගලන්ට දීලා තිනවා. උට මේ වගේ එකක් අරන් හයි කරන්න පුළුවන්. හැබැයි හරි පරිස්සම් වෙන්න ඕනේ. ඒ ඉලෙක්ට්‍රොනික වර්ගයේ සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකක් හයි කරන්න යනකොට. මොකද එතකොට තනි කෑල්ලයි තියෙන්නේ. අයි මේකට තියනවාද මූවින් පාර්ට්ස් මොකොත්ම නැහැ. මේක විතරයි තියෙන්නේ මේක හයි කරගන්නයි තියෙන්නේ. දැන් එතකොට තව මේක පින්තූරයක් දාලා තියෙන්නේ එතට ගිහලා විසරලු. එතකොට මේක මෙතෙන්ට අදාළ එකක් නෙමෙයි මේ කරන්ට් රිලේ එකක් නේ. අපි ඒක හරිද මේකත් මෙතෙන්ට අදාළ ගන්න මේ PTCR කියන්නේ. මෙන්න මේ දෙන්න තමයි අපිට අයිති දෙන්න. මම මේ පින්තූරේ ඔහෙ දාන්න උනා මට. කපා ගන්න කමතක වෙලා. සෙන්ට්‍රිෆියුගල් ස්විච් එක මේ තමයි යාන්ත්‍රික එක. ඒකේ තියෙන ස්ටේෂනරි පාර්ට් එක දැන් හරි මූවින් පාර්ට් එක හරි. මේක ගැන දැන් අපි දන්නවා. කිසි ගැටලුවක් නැහැ. මේ තියෙන්නේ එක්තරා වෙළඳ සමාගමක නමක් තමයි මේ තියෙන්නේ.
අර ඒ සමාගම හදන එක හරියට මේක නිකන් අර බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් තියෙනවා මේ වගේ නේද? මේ බ්‍රිජ් රෙක්ටිෆයර් එකක් වගේ ඔයගොල්ලෝ දැන් අඳුරගන්නේ. නමුත් මේක ඇවිල්ලා මේ ස්විච් එකක් සෙන්ට්‍රිෆියුගල් එක වෙනුවට භාවිතා කරන ඉලෙක්ට්‍රොනික සෙන්ට්‍රිෆියුගල් ස්විච් එකක් තමයි මේ තියෙන්නේ. එතකොට ඔන්න ඔයගොල්ලෝ එකේ හැඩයක් දැනගත්තා. දැන් පින්තූර දෙකක් අපි ගාව තිබ්බනේ. ඉස්සෙල්ලා පින්තූරෙත් එක තිබ්බනේ. එතකොට මම කියන්න ගියේ මොකද්ද? ඉලෙක්ට්‍රොනික සෙන්ට්‍රිෆියුගල් ස්විච් නිෂ්පාදනය කරන්නේ මෝටර් එකේ ස්පෙසිෆිකේෂන් අනුව රේටඩ් වෝල්ටේජ් එක රේටඩ් කරන්ට් එක එයාගේ නම්බර් ඔෆ් ෆෝල්ස් ද්‍රව ගාන නේද උතුරු ද්‍රව කීයද දකුණු ද්‍රව කීයද ඔය ඔක්කොම බලලා තමයි ඉලෙක්ට්‍රොනික එකක් තීරණය කරන්නේ. එතකොට මේ තියෙන්නේ මම ඒ කියපු දත්ත වගේක්. හරිද? ඒ වගේ කියපු දත්ත වගේක් තමයි තියෙන්නේ. පෝල්ස් ගාන බලන්න ඕනි නේද? ෆ්‍රීකවන්සි එක බලන්න ඕනි. එතකොට ලෝ කරන්ට් ලෙවල් එක බලන්න ඕනි. ඉන්ස්ටොලේෂන් එක අවුට්පුට් හෝස් පවර් එක ලෝ වෝල්ටේජ් ටොලරන්ස් එක මෙන්න මේ වගේ කරුණු සලකලා බලලා ඇතුලේ නේද මේ ට්‍රැක් එකක් වගේ ෆයර් කරලා හදන ක්‍රමයකට තමයි හදන්නේ. එතකොට මේකත් අපිට ඕගොල්ලන්ට වැඩ කරනකොට සමහරට හම්බ වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික වගේ ඒවා. සෙන්ට්‍රිෆියුගල් ස්විච් ඒ පාර්ට් නම්බර් එක හරියට දන්නවා නම් අපිට ඒ පාර්ට් එක අරගෙන ඒක රීප්ලේස් කරන්න පුළුවන්. ඒතර මේවා කපලා හදන්න යන්නේ නැහැ අපි. මේක කපලා ඇතුලේ තියෙන කෑල්ල පිච්චිලාද එහෙම කරන්නේ නැහැ. මේවා සීල් යුනිට් මාරු කරන්න තමයි එන්නේ. ඒතර ඔයගොල්ලෝ දැනගත්තා ඉලෙක්ට්‍රොනික වර්ගයේ නේද අපිට ඉලෙක්ට්‍රොනික වර්ගයේ ඒවත් තියෙනවා කියලා. ඉලෙක්ට්‍රොනික වර්ගයෙන් අපිට තියෙනවා centrifugal switch. හොඳයි ඊළඟට මෝටරයක් ගත්තාම අපි නිතරම කතා වෙනවා මෝටරයේ ආරක්ෂාව ගැන. මෝටරයකට ආරක්ෂාවක් තියෙනවා. එතකොට මෝටරයේ ආරක්ෂාවට අපි දාන උපාංග තියෙනවා නේද? අපි ඒවට කියනවා අධිබැර ආරක්ෂක කියලා. ඒතකොට සිංහල නම තමයි සිංහලෙන් කියන්නේ අධිබැර ආරක්ෂක කියලා. එතකොට අනිවාර්යයෙන් විදුලි උපාංගවලට අධිබැර ආරක්ෂකයක් ඕනේ. ඒ වුණාට අපි ගොඩක් වෙලාවට මේ පහන් පරිපත වගේ ඒවට බල්බ් එකකට අධිබැර ආරක්ෂකයක් දාන්නේ නැහැ. ඒක එහෙම එකක් කරන්නේ නැහැනේ. ඒ වුණාට විදුලි මෝටර වලට අපි අධිබැර ආරක්ෂාවක් යොදනවනේ. නේද? මේ අධිබැර ආරක්ෂාවක් විදුලි මෝටර වලට යොදනවා. එතකොට ඒ කියන්නේ ඕවර් කරන්ට් ප්‍රොටෙක්ෂන් එකක් නේද? අපි ඒකට යොදනවා ඕවර් කරන්ට් ප්‍රොටෙක්ෂන් එකක්. ඕවර් කරන්ට් ප්‍රොටෙක්ෂන් එක අපි යොදන්නේ වයින්ඩින් එකට ශ්‍රේණිගතව හයි කරනවා. එතකොට වයින්ඩින් ටික තමයි අපි ආරක්ෂා කරගන්නවා. මෝටරය පරිස්සම් කරන්න තියෙන්නේ මෝටරේ තියෙන දඟරය. මෝටරේ කොයිල් එක, වයින්ඩින් එක. ඔය ඔක්කොම නම් වලින් කියන්නේ එකම දේ නේද? මෝටරේ එතුම නේද? ඒක පරිස්සම් කරගත්ත කියන්නේ මෝටරේ පරිස්සම් කියන එක. එතකොට හැමතිස්සෙම අධිබැර ආරක්ෂකයේ කියන උපාංගය අපි මෝටරයේ දඟරවලට ශ්‍රේණිගතව ඒකින්ද හයි කරන්නේ. එතකොට හැමතිස්සෙම අධිබැර ආරක්ෂකය මෝටරය සාමාන්‍ය කරන්ට් එකකින් දාවන වෙනවා. ඒ කියන්නේ යාගේ ඕවර් කරන්ට් එකක් නැතුව එයාගේ රේටඩ් කරන්ට් එකට යටින් නම් තියෙන්නේ. එක්ක රේටඩ් කරන්ට් එකේ නැත්නම් ඊට පල්ලෙහෙන්. ඉහළින් යන්නේ නැතුව තියෙනකොට අධිබැර ආරක්ෂකයේ හැමසම ක්ලෝස් කන්ටැක්ට් පොයින්ට් එක. වැහිච්ච එකක් නේද? ඒක හරහා ධාරාව යන්නේ බෑ මෝටරේ දුවන්න ඕනේ. ඒක අධිබැර ආරක්ෂකයෙන් කරන්නේ ඕවර් කරන්ට් එකක් යනකොට. ඒ කියන්නේ ප්‍රමත ධාරාවට වඩා වැඩි ධාරාවක් යනකොට. නේද? ප්‍රමත ධාරාවට වඩා වැඩි ධාරාවක් යනකොට අධිබැර ආරක්ෂකයේ ද්විලෝහ පටිය රත් වෙලා ඒක විසන්ධි කරනවා. හරිද? ඒක තමයි සාමාන්‍ය යාන්ත්‍රිකව යොදන ක්‍රමය. ඊට අමතරව අලුතෙන් අපිට පුළුවන් වෙලා තියෙනවා ওই ඉලෙක්ට්‍රොනික වර්ගයේවත් හයි කරගන්න පුළුවන් ඉතා කුඩා ඉලෙක්ට්‍රොනික පරිපථයක අනුසාරයෙන් මේ ඒ ඕවර් කරන්ට් එක තේරුම් අරගෙන ඒක විසන්ධි කරන්නත් පුළුවන්. එතකොට ওই ක්‍රම දෙකට වෙනවා. ඒ වුණාට මේ ඔය සෙන්ට්‍රිෆියුගල් ස්විච් වල මේ අධිබැර ආරක්ෂකයේ තවමත් ඉතාමත් සක්‍රීය ලෙස භාවිතා කරන්නේ නේද? වැඩිපුරම භාවිතා කරන්නේ මේ තර්මල් ඕවර්ලෝඩ් කියන ඒවා.
නේද? තර්මල් ඕවර්ලෝඩ් තමයි වැඩිපුරම භාවිත කරන්නේ. ඒක නිසා ඔබලාට වැඩ පරිසරයේදී හම්බෙන්නේ ගොඩක් වෙලාවට මේ තර්මල් ටයිප් ඒවා. දැන් මෙතන කන්ටැක්ට් පොයින්ට් එක මේ පින්තූරේ බැලුවොත් ඒ කන්ටැක්ට් පොයින්ට් එක ඔන්න වැහිච්ච අවස්ථාවක් තමයි මේකේ තියෙන්නේ. මම මේක ඊළඟ පින්තූරයක් දැම්මා කන්ටැක්ට් පොයින්ට් එක ඇරිච්ච අවස්ථාවක් පෙන්වන්න ඕගලන්ට. එතකොට මෙතන තියෙන්නේ කන්ටැක්ට් පොයින්ට් එක ඇරිච්ච අවස්ථාව. දැන් මම මේක ඊතලයකින් පෙන්වන්නම්. මෙන්න මෙතන තමයි මෙයාගේ කන්ටැක්ට් පොයින්ට් එක දැන් වැහිලා. ඒ කියන්නේ මම මෙන්න මෙහෙම පෙන්වනවා ඉතින් නේද මේ ඊතල දෙකක් අතින් දෙපැත්ත මේ තියෙන කන්ටැක්ට් පොයින්ට් දෙක දෙකම වැහිලානේ තියෙන්නේ. එහෙමනම් මෙන්න මෙහෙමයි ධාරාව එන්නේ. මෙන්න මෙහෙම එන ධාරාව මේ කන්ටැක්ට් පොයින්ට් හරහා පහු කරන් ගිහිල්ලා වයින්ඩින් එක ඇතුළට යනවා. ඔහොම යනවා වයින්ඩින් ඇතුළට. දැන් එතකොට මෝටරේ හොඳ අවස්ථාවේ. දැන් ඕවර්ලෝඩ් වෙලා. නේද රත් වෙලා. දැන් බලන්න මෙතන තියෙනවා පොඩි ગેප් එකක්. මම මේ මවුස් එක තියලා තියෙන තැන ඔයගලට පේනවා ગેප් එකක්. එහෙනම් විදුලි ධාරාව දැන් යන්නේ නැහැ. කරන්ට් එක මෙහෙම ආවට පාරක් නැත්තම් එයාට යන්න බෑනේ. එහෙනම් එහෙම එකක් නැහැ. එහෙනම් මොකද වෙන්නේ? මේ තැන් දෙකෙන් විවෘත වෙනවා ද්විලෝපටිය ඇද වෙලා තියෙන්නේ. ද්විලෝපටිය මෙන්න මෙහෙම කර්ව් වෙලා. ඒ කර්ව් එකත් එක්ක හරිද මෝටරේ ආරක්ෂා වුණා. මෝටරේ වයින්ඩිමට යන විදුලි නතර කරා. ඒතර ඔන්න ඕක තමයි අධිබර ආරක්ෂකයෙන් කරන්නේ. බහුලව ඕවර්ලෝඩ් ප්‍රොටෙක්ෂන් එක කියන ඕවර්ලෝඩ් එක කියලා කෙටියෙන් කතා කරන්නේ ඒක. එතකොට සාමාන්‍ය ඔය ඕවර්ලෝඩ් වල මෙන්න මේ වගේ හැඩ ඔයගොල්ලෝ දැකලා තියෙනවා. එතකොට ඔය අපි ජනප්‍රිය ලංකාවේ තියෙනවනේ මෝටර් වර්ග හොඳ නම් බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන හොඳ මෝටරයක් කියලා ඔය විදුලිකාරු මහතු කියන්නේ. ඒ වගේ නම් දෙකක් ටිකක් ජනප්‍රිය නම් තියෙනවා. ඒ දෙකේම අධිබර ආරක්ෂක තියෙනවා. එකක අධිබර ආරක්ෂකයක් තියෙනවා මෙන්න මේ පින්තූරේ තියෙන එක වගේ එකක්. නේද? මෙන්න මේ පින්තූරේ තියෙන වගේ අධිබර ආරක්ෂකයක් තියෙනවා. මේ අධිබර ආරක්ෂකය මේ මෝටරේ අර ටර්මිනල් බොක්ස් එකට යටින් තියෙනවා. ඒක අපිට තර්මල් ඕවර්ලෝඩ් එක ප්‍රෙෂර් වුණා මෝටරේ නැවතලා තිබ්බොත් ඒකේ ගිහම ආයි රීසෙට් වෙන ඔයගොල්ලෝ අත්දැකීමෙන් දන්නවා. හැබැයි ඒ රීසෙට් කරන්න ඕනේ ඇයි මේක ඕවර්ලෝඩ් උනේ කියලා හොයලා බලලා ඒ ට්‍රබල් එක ෂූට් කරාට පස්සේ නේද? ඕවර්ලෝඩ් වෙනවා කියන්නේ මොකක්ම හරි දෝෂයක්. ඒ දෝෂය අපි හඳුනාගත්තට පස්සේ තමයි ඕවර්ලෝඩ් එක රීසෙට් කරන්න ඕනේ. ඒව නැතුව රීසෙට් කරොත් වයින්ඩින් එක පිච්චෙන්න පුළුවන්. නිතරම ලෙඩ එනවනම් ඕවර්ලෝඩ් වෙනවනම් අපි නිතරම රීසෙට් කර කර දුවන්න හොඳ නැහැ. ඒතකොට ඊළඟ අවස්ථාව මෝටරේ හානි වෙනවා. ඒතකොට මෝටර එක මිලත් එක්ක ඕවර්ලෝඩ් එකේ මිල බොහොම සුළු මිලක්. ඉතින් ඕවර්ලෝඩ් එකක් මාරු කරන්න පුළුවන්. දෝෂය හරි ගැසලා ඕවර්ලෝඩ් එක මාරු කරන්න. මොකද ඕවර්ලෝඩ් කාලයක් යනකොට ඒවා සමහරට ක්‍රියා කරන්න නැති වෙන්න පුළුවන් ද්විලෝපටි. ඒක නිසා ඕවර්ලෝඩ් එකත් මෝටරේ අලුත් කැඩියාවකදී මාරු කරන්න ඕනේ. නියමිත කිරීමේදී ඒ රේටඩ් ඇම්පියර් එකට හරියන එක තමයි මාරු කරන්න ඕන. වැඩිපුර ඇම්පියර් ගාණේව දැම්මොත් මෝටරේට අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න අපි දැන් කතා කරා මෝටරේ ඔය සිංගල් පේස් මෝටර වල තියෙන ඒවා. මෙන්න මෙතනදි තව එකක් විදුලි කාර්මික මහතුන් දැනුවත් නමුත් මතක් කරන්න මම කැමතියි. දැන් පරිපථයේ ආරක්ෂිත උපාංගය කියලා අපි කතා කරන්නේ MCB එකනේ. පරිපථයක ආරක්ෂිත උපාංගය කියලා අපි කතා කරන්නේ එයාගේ තියෙනවා අධිබර ආරක්ෂකයක් ඕවර්ලෝඩ් එක ඔන්න වගේ සංකේතයකින් ඒකේ ද්විලෝපටියකුත් තියෙනවා ඒකේ ඉතලයි. නමුත් මේ MCB එක කියන එකේනා දාන්නේ පරිපථයේ තියෙන මේ වයර් වල ආරක්ෂාවට මිසක් වෙන එකකට නෙමෙයි. හොඳට මතක තියාගන්න වයර් වල ආරක්ෂාවට පමණයි MCB එක දාන්නේ. ඒ නමුත් උපාංගය පරිස්සම් වෙන්නේ නැහැ MCB එකෙන්. ඒක නිසා ඒක හුඟක් වෙලාවට පටලව ගන්නවා. ඒක නිසා මතක තියාගන්න වයර් එකේ ගේජ් එක අනුව නේද? අපි 1 මිලිමීටර් ස්ක්වයර් කම්බියක් තියෙන වයර් එකක් නම් භාවිතා කරන්නේ. ඔයගොල්ලෝ දන්නවා 6 ඇම්පියර් MCB එක භාවිතා කරන්න. නමුත් 6 ඇම්පියර් MCB එකෙන් අපේ ගෙදර තියෙන වතුර මෝටරේ ආරක්ෂා වෙන්නේ නැහැ. ඇයි අපේ ගෙදර තියෙන වතුර මෝටරේ ඇම්පියර් 6ක් ගන්න නැහැ. අපේ ගෙදර තියෙන වතුර මෝටරේ නේද? ඇම්පියර් ඊට අඩුවෙන් ගන්න එකක්. ඒක ගාන හදලා බලත හැකිනේ අපිට හෝස් පවර් ගාන දන්නවනම් නේද? හෝස් පවර් ගාන දන්නවනම් ඒක කිලෝවොට් වලට කන්වර්ට් කරන්න හැටි අපිට මම හිතන්නේ ඔය ටික ඉස්සෙල්ලා අපි කතා කරා. නමුත් ඒක අපි හෝස් පවර් කිලෝවොට් වලට වොට් වලට පරිවර්තනය කරලා P සමානයි VI කියන සමීකරණය සරලව දාලා හදන්න පුළුවන් ඇම්පියර් එක. එතකොට ඇම්පියර් 6ක් ගන්න නැහැ ගෙදර තියෙන වතුර මෝටරයක්. එහෙනම් 6න් ආරක්ෂාව දැම්මට මෝටරේ ආරක්ෂා වෙන්නේ නැහැ. වයර් ටික තමයි ආරක්ෂා වෙන්නේ. මෝටරේ ආරක්ෂාවට ඒකින්ද අපි දාලා තියෙනවා අධිබර ආරක්ෂකයක්. ඒක නිසා ඒක පැහැදිලිව මේක ඔස්සේ තේරුම් ගන්න. නැත්නම් අපි හුඟක් වෙලාවට කියනවා මෝටරේ ආරක්ෂාවට මොකක්ද දාලා තින්නේ කිව්වම කියන MCB කියලා නිකන් ඉන්නවා.
ඒක නිසා මේක හරියටම දැන් ඔන්න අවබෝධ වුණා ඔයගලන්ට. වයර් ටික පරිස්සම් කරගන්න තමයි MCB එක දාලා තින්නේ. ඕවර්ලෝඩ් එක තමයි උපාංගී ආරක්ෂාවට දාන්නේ කියලා අන්න මෙතනදී මම මතක් කරා කරුණක්. හොඳයි ඊළඟට අපිට යන්න තියෙන්නේ ඔය සිංගල් පේස් මෝටර ඉවර වෙච්ච ඉඳ දැන් 3 පේස් මෝටර වලට තමයි යන්නේ. එතකොට 3 පේස් මෝටර වර්ගීකරණය එදා මතකයි ඔයගොල්ලෝ සටහන් කරගෙනත් ඇති. අදත් ඕනනම් අද ස්ලයිඩ් එකෙත් මුලින්ම වර්ගීකරණය තියෙනවා. අද වීඩියෝ එක ආයි බලනකොට ලියාගත්තේ නැති කවුරු හිටියොත් ඒක බලලා ලියා ගන්න. එතකොට 3 පේස් මෝටර වලදී අපි ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. එතකොට 3 පේස් මෝටර් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා තින්නේ එයාගේ රෝටරේ දිහා බලලා. රෝටරේ දිහා බලලා. එතකොට රෝටරය ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට ආකාර දෙකකින් තියෙනවා. මේ රෝටරයට අපි කියන්නේ ස්ක්විරල් කේජ් රෝටරය කියලා. මේ ස්ක්විරල් කේජ් රෝටරය කියන්නේ සිංහලෙන් ස්ක්විරල් කියන්නේ ලේනටනේ. ස්ක්විරල් කියන නම තියෙන්නේ ලේනට. එහෙනම් ලේනගේ කූඩුව කේජ් එක කියන්නේ කූඩුවනේ. එහෙනම් බලන්නකො මේ ලේන් කූඩුවක් වගේ මේක. ඒතර මෙන්න මේ විදිහේ කන්ස්ට්‍රක්ෂන්ස් එකක් නේ. කන්ස්ට්‍රක්ෂන් එක ලේන් කූඩුවක් වගේ. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ එහෙනම් ඒ නමයි ස්ක්විරල් කේජ් කියලා ඉංග්‍රීසියෙන්ම කියනවා. එතකොට ස්ක්විරල් කේජ් විදිහට මෝටරය ඩිසයින් කරලා තියෙන රෝටර් එක. ඒ මෝටර් ටික ලේන කූඩු ප්‍රේරණ මෝටර් කියලා සිංහලෙන් ඔන්න එක වර්ගයකට දාගත්තා. අපි දැන් බලමු ඊට පස්සේ එනකොට පාඩමේ දිගටම මේවා තියෙන වාසිය අවශ්‍ය. ඔන්න මුලින්ම දාගත්තා මේ පැත්ත නේද? කෙලින් මේ පැත්ත ලේන කූඩු ප්‍රේරණ මෝටර් කියලා නම් කරන මෝටර දිහා බලන්න. එයි නිර්මාණය ලේන් කූඩුවක් වගේ. මේ රෝටර් එක ලැමිනේෂන් ටික අයින් කරාම තියෙන හැටි. දැන් මේක වටේ මෙහෙම තියෙන ලැමිනේෂන් පතුරුනේ. ලැමිනේෂන් තියෙන්නේ කියලා අපි ඉස්සරහට කතා කරමු. මෝටරේ ලැමිනේෂන් ටික අයින් කරාට පස්සේ තියෙන විදිය තමයි මේ පෙන්නුම. ඒතර ඒ පෙන්නුම ලේන් කූඩුවක් වගේ ඉඳ නම ස්ක්විරල් කේජ් කිසි ගැටලුවක් නැහැ පැහැදිලි. ඊට පස්සේ මෙන්න අනිත් රෝටර් එක. අනිත් රෝටරේ නම දාලා තින්නේ ඒකේ අර වගේ ලේන් කූඩුවක් විදිහට නෙමෙයි. කඹ කම්බි ඔතලා නේද? හදලා තියෙනවා. ඉතින් ඒකේ ඉඳ වවුන්ඩ් ඔතලා තිනවා නේද? වවුන්ඩ් එකක්. එතකොට අපි කියනවා මේකට වවුන්ඩ් රෝටර් මෝටර් කියලා. ඔන්න මේකට කියන එක නම. එතුම් සහිත මෝටරේ වවුන්ඩ් රෝටර්. වවුන්ඩ් රෝටර් මෝටර් කියලා නම දාගත්තේ මෙන්න මේ එතුම හින්දා. ඒ වුණාට තවත් අය තව නමක් මේකට දානවා. මොකද්ද? මෙන්න මෙතන තියෙනවා පුතා 1යි 2යි 3යි. මේක 3 phase motor එකක් කියන තමයි ස්ලිප් රින් කියන්නේ මේවට. මේවට කියනවා ස්ලිප් රින් කියලා. ස්ලිප් රින් තුනක් තියෙනවා. එහෙනම් ස්ලිප් රින් තියෙන හින්දා මේකට මෙන්න මේ නමක් කියනවා. ස්ලිප් රින් රෝටර් එක. එහෙනම් ස්ලිප් රින් රෝටර් තියෙන මෝටර් මොන මෝටරද? ස්ලිප් රින් මෝටර්. ස්ලිප් රින් මෝටර්. දැන් නම පැහැදිලිනේ. නම වැඩි කැටි ස්ලිප් රින් එකක් තියෙන නිසා ස්ලිප් රින් මෝටර්. රෝටරයේ කම්බියොතලා තියෙන හින්දා තවත් පොතපතක ඔයගොල්ලෝ බලනකොට කියයි වවුන්ඩ් රෝටර් මෝටර්. හැබැයි දෙන්නම එක්කෙනා. එහෙනම් ස්ලිප් රින් මෝටර්ස් කියලා වර්ග කරගත්තේ වවුන්ඩ් රෝටර් කියලා අපි වර්ග කරගත්තේ දෙන්නම එකම එක්කෙනෙක් තමයි මේ නම දාගත්තේ. එහෙනම් දැන් ඔයගොල්ලන්ට 3 phase මෝටරය වර්ග දෙකකට බෙදාගෙන තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ වර්ග දෙක ගැන හොඳ අවබෝධයක් ආවා රෝටරේ කන්ස්ට්‍රක්ෂන්ස් එක අනුව. නේද? රෝටරයේ නිර්මාණය අනුව බෙදුවා කියලා ඔන්න අපි පැහැදිලිවම දන්නවා. හොඳයි. එහෙමනම් ඔන්න අපි 3 phase මෝටර් වර්ගීකරණ ගත්ත හැටි කතා කරා. ඊළඟට අපිට මේකේ ස්ථායුකය ගැන කතා කරන්නයි තියෙන්නේ. නමුත් දැන් වෙලාව ගැටලුවක් තියෙනවා. ඒක නිසා අපි අද නවත්තනවා. ලබන සතියේ ඉතා කුඩා වෙලාවක් අපිට ගත්තාම අපිට පුළුවන් වෙනවා මෝටරය හැඳින්වීම ඉවර කරන්න. ඉතින් දැන් අපේ විදුලි මහතුන් දන්නවා මේ විදුලි දිරියත් එක්ක අපි සම්බන්ධ වෙලා ඉන්නකොට ඇත්තටම අපිට දැනුම කුසලතාවය සහ මේ විවිධ වැඩසටහන් එක්ක ආකල්ප සංවර්ධනයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක ඉතා වැදගත් දෙයක් කියලා ඕගොල්ලෝ අපිට එවන කමෙන්ට්ස් වලින් අපි දන්නවා. ඉතින් අපි ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා විදුලි දිරිය වැඩසටහනත් එක්ක දිගටම සම්බන්ධ වෙයි කියලා. මම අද වෙනද නොදැම්මට අද වෙනදාට subscribe button එකකුත් දාලා තිබුණා. ඊයේ බලාපොරොත්තු වෙනවා තවත් විදුලි කාර්මික මහතුන් සඳහා මෙම වීඩියෝ එක
ඔබලා ෂෙයා කරයි ඔබලාගේ යාළුවන්ට ශේෂ්ත්‍රයේ ඉන්න අයට ෂෙයා කරලා ඒගොල්ලොත් විදුලි ශේෂ්ත්‍රයේ ඉන්න අය අපිත් එක්ක සම්බන්ධ කරන්න විදුලි දිරිය වැඩසටහනත් එක්ක සක්‍රියව ඔබලා අපේ කණ්ඩායමේ ඉන්න සියලු දෙනා සක්‍රියව දායක වෙන්න උත්සාහ කරන්න. අපි ඔයගලන්ට ඉතා හොඳ වැඩසටහන් මේ හරහා ගේනවා. එතකොට ඔය ඒ පිළිබඳව අපි ඉදිරියේදීත් ඔයගොල්ලන්ව දැනුවත් කරනවා. එහෙමනම් අදට අපේ දේශනය අපි මෙතනින් අවසන් කරනවා. ලබන සතිය අපි හරියටම ලබන සතිය නෙවෙයි පෙරදුන අපි ලබන සතියක් ඉන්නේ. තව දින 3කින් අපි ආයෙම මේක ඊළඟ කොටසට හම්බ වෙනවා. ඒතකොට සතියට ඔයගොල්ලෝ දේශන 3කට විතර සම්බන්ධ වෙනවා. ඒක නිසා ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න අපි ලින්ක් එකක් එවන්න සම්බන්ධ වෙන්න. හොඳයි. එහෙමනම් සියලු දෙනාටම ආයිබෝවන් අපි ලබන ඊළඟ දේශනයෙන් හම්බෙමු.